එහෙනම් දරුවනේ ආයුබෝවන්. අපි අද ආරම්භ කරන්න යන්නේ අපේ උසස් පෙළ කෘෂි විද්‍යා විෂය නිර්දේශයේ අංක 4 ඒකකය. ශාක පෝෂණය නැත්නම් මේකට අපි කියනවා plant nutrition කියලා. මෙන්න මේ ශාක පෝෂණය කියන ඒකකය යටතේ තියෙන තුන්වෙනි පාඩම. මේ යටතේ කතා කරන්නේ අපි ශාක පෝර පිළිබඳවයි. එතකොට උපර නිකන් දල වශයෙන් කියනවා නම් මේ තුන්වන පාඩම ශාක පෝර වලට එන්න කලින් ආවරණය වෙලා තියෙන්න ඕන පාඩම් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අපි දැනගන්න ඕන කාටද මේ ශාක පෝෂක කියන්නේ කියලා. මේ ශාක පෝෂක කියන જાතිය ශාකවල වර්ධනය, පරිවෘත්තිය, ඒ වගේ ක්‍රියාවන් තුළ විශාල මෙහෙයක් ඉටු කරනවා. ඒතර මේ වගේ විශාල මෙහෙයක් ඉටු කරන ශාක පෝෂක අපි ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට පුළුල් වශයෙන් බෙදා ගන්නවා. එකකට අපි කියනවා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය, එහෙම නැත්නම් අත්‍යවශ්‍ය ශාක පෝෂක කියලා. අනික් කණ්ඩායමට අපි කියනවා අත්‍යවශ්‍ය නොවන එහෙම නැත්නම් ප්‍රයෝජනවත් එහෙමත් නැත්නම් උපකාරක මූලද්‍රව්‍ය කියලා. නැත්නම් පෝෂක කියලා. ඒතර මෙතන ප්‍රශ්න වෙලා තියෙන යම් මූලද්‍රව්‍යයක් හෝ යම් පෝෂකයක් ශාකවල වර්ධනයේට ආශ්‍රය ලබා දීමට වැදගත් වෙනවා තමයි. හැබැයි මේ විදිහට වැදගත් වෙන යම් මූලද්‍රව්‍යයක් හෝ පෝෂකයක් මේ අත්‍යවශ්‍ය පෝෂකයක් වෙන්න නම් එයා ප්‍රධාන අවශ්‍යතා හේවත් කුන්දේසි තුනක් තෘප්තිමත් කළ යුතු උනා. ඒකෙන් පළවෙනි එක තමයි එයා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් නම් එයා නැතුව ශාකයට සාමාන්‍ය විදිහට හැදිලා තමන්ගේ ජීවන චක්‍රය නම් සම්පූර්ණ කරන්න බෑ. යම් මූලද්‍රව්‍යයක් අත්‍යවශ්‍ය පෝෂකයක් වෙනවා නම් එයා නොමැතිව ශාකයට සාමාන්‍ය පරිදි වැඩිලා තමන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න බෑ. මේක තමයි ළමයෝ පළවෙනි නීතිය. දෙවෙනි නීතිය තමයි එයා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් නම් එයා ශාකයේ තුල යම් ක්‍රියාවලියක් ඉටු කරනවා. හැබැයි එයා ශාකයේ තුල ඉටු කරන ක්‍රියාවලිය වෙන කාටවත් පූර්ණව ආවරණය කරන්න හේවත් කවර් කරන්න බෑ. සමහරු කියනවා මේ නිසා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වල ක්‍රියාව එයාටම ආවේනිකයි, එහෙම නැත්නම් විශිෂ්ටයි කියලා. මෙතන විශිෂ්ටයි කියන්නේ උතුම් කියන එක නෙවෙයි. ඒක වෙන කාටවත් කරන්න බෑ. කරන්න පුළුවන් එයාට විතරයි කියන එක. තුන්වෙනි එක තමයි මේවා ශාක තුල ගොඩනැගීමේ හා බිඳහෙලීමේ ක්‍රියාවන් හෙවත් පරිවෘත්තීය ක්‍රියාවන්ට ඍජුව දායක වෙනවා. ඉතින් දරුවනේ ආවර්තාවකයේ මූලද්‍රව්‍ය ඉතා අධික සංඛ්‍යාවක් තිබ්බට මේ කියන නීති රෙගුලාසි වලට එකඟ වුණේ මූලද්‍රව්‍ය නම් 17ක් විතරයි. මේ නිසා අපට හම්බ වෙන්නේ අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය 17ක් විතරයි. අත්‍යවශ්‍ය නොවන ඒවා ශාකවල වර්ධනය, පරිවෘත්තිය, සෞඛ්‍ය ආරක්ෂිත පැවැත්මට දායක වෙනවා. නැත්නම් ප්‍රයෝජනවත් මූලද්‍රව්‍ය, නැත්නම් උපකාරක මූලද්‍රව්‍ය. හැබැයි ඒගොල්ල සෑම ශාකයකටම එක හා සමානව දායක වෙන්නේ නැහැ. එක හා සමානව හැමෝටම දායක නොවන නිසා තමයි ඒගොල්ල අත්‍යවශ්‍යයි කියන්න බැරි. සමහරුන්ට වැදගත් වෙනවා, ඒකල සමහරුන්ට වැදගත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒගොල්ල ගැන එච්චරම අපිට කලබල වෙන්න දෙයක් නැහැ. ඔය සිලිකන්, එහෙම නැත්නම් කොබෝල්ට්, සිලිකන්, කොබෝල්ට්, එතනින් ගියාම සෝඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ඒ වගේ කට්ටිය තමයි ඔය අයඩීන්, ෆ්ලෝරින්, ඒ වගේ කට්ටිය තමයි උතනට අයිති වෙන්නේ. මෙතන ඉන්නවා දරුවනේ අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය 17ක්. මේ අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය 17 තුල පවතින විවිධත්වය නිසා විද්‍යාඥයෝ කල්පනා කරලා තිබුණා මේවා එක එක විදිහට වර්ග කරන්න. ඒ නිසා මේ අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය 17 වර්ගීකරණය නැත්නම් කොටස් වලට බෙදීම හේවත් වර්ගීකරණය සඳහා ක්‍රම ගණනාවක් යෝජනා වුණා. එක වර්ගීකරණයක් තමයි ශාකවල වියලි පදාර්ථයෙන් අඩංගු වන ප්‍රමාණය හා ශාකයේ අවශෝෂණය හෙවත් තම උපස්තරයෙන් උරා ගන්නා ප්‍රමාණය මත. මේ යටතේ වැඩිපුර උරා ගන්න වියලි පදාර්ථයේ වැඩිපුර අඩංගු වෙන කට්ටියට කිව්වා මහා පෝෂක නැත්නම් ප්‍රධාන පෝෂක කියලා. උපස්තරයෙන් ටික ටික උරා ගන්න, එහෙම නැත්නම් ශාකයේ වියලි පදාර්ථයෙන් සාපේක්ෂව අඩුව අඩංගු වෙන ඒවාට කිව්වා ශුද්ධ පෝෂක කියලා. මේ යටතේ මහා පෝෂක වශයෙන්
අපි දල වශයෙන් මතක් කරගත්තොත් මෙන්න මේ වගේ කට්ටිය තමයි අපට වැදගත් උනේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර්, කැල්සියම්, මැග්නීසියම්. ශුද්ධ පෝෂක වශයෙන් වැදගත් වුණා මෙන්න මේ වගේ උදවිය යකඩ, කොපර්, සින්ක්, මැංගනස්, මොලිබ්ඩිනම්, බෝරෝන්, ක්ලෝරීන්, නිකල් වගේ උදවිය. ඉතින් හැබැයි මේ පෝෂක 17ම තව කට්ටිය කල්පනා කළා වර්ග කරන්න යෝජනා වෙලා තියෙනවා. උරා ගන්න කොහෙන්ද හේවත් උරා ගන්නා මාධ්‍ය මත. මේක එච්චර වැදගත් වර්ගීකරණයක් නම් නෙවෙයි. උරා ගන්න මාධ්‍ය මත සමහරු කියාවි වාතය හා ජලයෙන් උරා ගන්න උදවිය ඉන්නවා. ඒගොල්ලෝ ඒක උරාගන්නේ ශාක විසින් උරාගන්නේ වාතය හා ජලය කියන උපස්තරයේ ඉඳලා. සමහර කට්ටිය උරා ගන්නවා පස්සේ. එතකොට වාතය හා ජලයෙන් ප්‍රධාන වශයෙන් උරාගන්නේ මේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන තුන් දෙනා තමයි. අනික් කට්ටිය ඔක්කොම වගේ පසෙන් උරාගන්නේ මේ මහා පෝෂක හයක් පසෙන් උරා ගන්නකොට මේකෙන් වැඩි ප්‍රමාණ වලින් උරා ගන්න නයිට්‍රජන්, ෆොස්ෆරස් and පොටෑසියම් වලට අපි කියනවා ප්‍රාථමික මූලද්‍රව්‍ය හේවත් ප්‍රාථමික පෝෂක කියලා. චුට්ට චුට්ට උරා ගන්න සල්ෆර්, කැල්සියම්, මැග්නීසියම් වලට කියනවා ද්විතීයික මූලද්‍රව්‍ය කියලා. මේ ශුද්ධ පෝෂක 8ම උරා ගන්නේ පසෙන් තමයි. එහෙම නෙවෙයි. තව වර්ගීකරණයක් ආවනේ. ඒ වර්ගීකරණය යටතේ කතා කළේ මේවා ශාකයේ ෆ්ලෝයම තුල ගමන් කිරීමේ හැකියාව හේවත් චලතාව. යම් ශාකයක පර්ණත පටකවල ඉඳලා ලපටි පටක දක්වා ෆ්ලෝයම ඔස්සේ ගමන් කරන්න පුළුවන් උදවියට කිව්වා චල මූලද්‍රව්‍ය කියලා. එහෙම ගමන් කරන්න බැරි උදවියට කිව්වා අචල මූලද්‍රව්‍ය කියලා. වෙන කවුරුවත් නෙමෙයි අර 17ම තමයි මේ වර්ග කරන්න ළමයි ආපහු. චල ඉන්නවා අචල ඉන්නවා. යම් ශාකයක පර්ණත පටකවල ඉඳලා ලපටි පටක දක්වා ෆ්ලෝයම ඔස්සේ ගමන් කළ හැකි උදවියට අපි කියනවා චල මූලද්‍රව්‍ය කියලා. ඕකට අයිති වෙනවා තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, ඒ වගේම මැග්නීසියම් කියන එක කියනවා. ශුද්ධ පෝෂක වලින් අයිති වෙනවා ඕකට යකඩ, කොපර්, සින්ක්, මැංගනස්, මොලිබ්ඩනම්, බෝරෝන් කියන උදවිය. එතකොට එහෙම ශාකයක පර්ණත පටකවල ඉඳලා ලපටි පටක දක්වා ගමන් කරන්න පුළුවන් හින්දා ඔය කියන චල මූලද්‍රව්‍ය වල ඌනතා මුලින්ම හමු වෙන්නේ ශාකයේ පර්ණත පටකවලයි. ඒ වගේම අපට දක්වන්න පුළුවන් යම් ශාකයක පර්ණත පටකවල ඉඳලා ලපටි පටක දක්වා ෆ්ලෝයම ඔස්සේ ගමන් කරන්න බැරි කට්ටිය. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ දිගටම පර්ණත පටකවල රැඳෙනවා. ප්‍රතිඵලය වෙන්නේ පසු කාලින වැතින ලපටි පටකවල තමයි මුලින්ම ඌනතාව මතුවෙන්නේ. ඒගොල්ලන්ට හිඟ වෙලා, මදි වෙලා. මදි වුණාට යවන්න විදියක් නැහැ ෆ්ලෝයම ඔස්සේ. ඒතර මේ යටතේ අපිට හම්බ වෙනවා මහා පෝෂක වලින් මේ දෙන්නයි, ක්ෂුද්‍ර පෝෂක වලින් මේ දෙන්න හැර ඉතුරු කට්ටිය මේ දෙන්න මහා. ඔය කතා කළේ ශාක පෝෂක වර්ගීකරණය ගැන. මීට අමතරව ඉතින් පොඩි අවබෝධයක් අපි තියාගන්න ඕන. මේ ශාක පෝෂක මූලද්‍රව්‍ය ශාක විසින් උරා ගන්නා ආකාරය. ශාක විසින් මේ පෝෂක මූලද්‍රව්‍ය උරාගන්නේ මොන විදිහටද හේවත් උරා ගන්නා ආකාරය. දැන් උදාහරණයක් ගත්තොත් අපිට වැදගත් නයිට්‍රජන් ගැන කතා කරමු. නයිට්‍රජන් උරා ගන්නා ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි නයිට්‍රේට් අයන විදිහට. එහෙම නැත්නම් ඇමෝනියම් අයන විදිහට. ඉතින් මේ වගේ එක එක පෝෂකයක් උරා ගන්න විදිහ නැත්නම් උරා ගන්න ආකාරය පිළිබඳව අපි සලකා බැලීමක් කළ යුතුයි. අදාළ පෝෂකයේ ශාකයට ඇතුල් වෙන්නේ කොහොමද? එක එක පෝෂකයක් ශාකයට උරා ගන්න ආකාරය පිළිබඳව අපි සැලකිය යුතු වෙනවා. පෝෂකයේ ශාකයට ඇතුල් වෙන්නේ කොහොමද කියන්නේ. ඊළඟට තව වචනයක් කියනවා නම් මේ එක එක පෝෂක මෙහිම උරාගෙන ශාක ඇතුලේ මොකද කරන්නේ? නැත්නම් මේවා මගින් ඉටු කරන ක්‍රියා මොනවාද? මේ ගැන ඔබට මේ පළවෙනි පාඩම යටතේ පොඩි අවබෝධයකට යන්න වෙනවා. දැන් නයිට්‍රජන් ගිහිල්ලා ඇමයිනෝ අම්ල හදනවද? ප්‍රෝටීන් හදනවද? එන්සයිම් හදනවද? නියුක්ලියෝ ප්‍රෝටීන් හදනවද? වර්ණ දේහවල දායක වෙනවද? ආදී වශයෙන් යා ක්‍රියාකාරී. පටක සාදනවද? පටක වර්ධනය කරනවද? ආදී වශයෙන්.
ෆොස්ෆරස් මොකද කරන්නේ? පොටෑසියම් මොකද කරන්නේ? මේ වගේ දැනගන්න ඕන. ඊළඟට දැනගන්න ඕන මේ සඳහා අවශ්‍ය කරන මූලද්‍රව්‍ය નિયમિત ප්‍රමාණවලින් නැත්නම් ශාකවල ඇතිවන ලක්ෂණ තියෙනවා. ඕවට අපි කියනවා ඌනතා ලක්ෂණ. සමහරු කියනවා ළමයි ඌවට මේ හාමත් ලකුණු කියලා. ඒ කියන්නේ ඕන ප්‍රමාණයේ නැතිනම් ශාකයේ බාහිරින් පෙන්වුම් කරන ලක්ෂණ. මේ ඌනතා ලක්ෂණ හේවත් හාමත් ලකුණු වල වැදගත්කම තමයි මේ මත අපට තේරුම් ගන්න පුළුවන් මේ ශාකයට මේ මූලද්‍රව්‍ය යොදන්න ඕනද නැද්ද කියන එක ගැන. ඒකටයි මේ ඌනතා ලක්ෂණ පිළිබඳව අපි උනන්දුයි. හරිද? එතකොට මෙන්න මේ ටික තමයි අපට ප්‍රධාන වශයෙන්ම අංක 1 පාඩම යටතේ කතා කරන්න ඕනන්නේ. ඔය වගේ තොරතුරු ගැන පොඩි අවබෝධයක් තියෙනවා නම් ඒ ප්‍රමාණවත් කියලා මම යෝජනා කරනවා. ඊළඟට අපිට එනවා දෙවන පාඩම. දැන් මේ තුන්වෙනි පාඩමට යන්න කලින් මම බොහෝම කෙටියෙන් නිකන් දල මතක් කිරීමක් කළේ. ඉතින් මේ තොරතුරු තමයි ඔබ දරුවනේ අඩු වැඩි වශයෙන් දැනගෙන තියෙන්න ඕනන්නේ. මොකද දැන් පාඩම් කරනකොට දරුවනේ දැන් ශාක පෝෂණය කියන ඒකකය පාඩමෙන් පාඩමට සම්බන්ධයි. ඒ නිසා මම යෝජනා කරනවා තනින් තනින් සම්බන්ධ වෙනවට වඩා මුල සිටම ඒ ක්‍රමානුකූලව මේ පාඩම් ටික කවර් කරගෙන යන එක තමයි හොඳ ක්‍රමය කියලා යෝජනා කරන්නේ. ඉතින් සමහර දරුවන්ට එහෙම අතපසු වෙයි කියලා තමයි මම මේ බොහොම කෙටි මතක් කිරීමක් කරවුවේ මේ ගැන. හරිද? එහෙනම් අංක 2 ඒකක යටතේ කතා කරන්න ඕන මේ ශාක පෝෂක උරා ගන්න ආකාර පිළිබඳව. නැත්නම් ශාකවලට ශාක පෝෂක උරා ගන්න නැත්නම් අවශෝෂණය වෙන විදිය පිළිබඳව පොඩි අවබෝධයක් යෝජනා වුණා. මේ යටතේ ශාක තමාට අවශ්‍ය පෝෂක උපස්තරයෙන් උරා ගන්නා යාන්ත්‍රණ දෙකක් ගැන යෝජනා වෙනවා. එකකට කියනවා අපි අක්‍රීය අවශෝෂණය නැත්නම් inactive absorption කියලා. ඇත්තටම ශාක තමාගේ උපස්තරයෙන් පෝෂක ලබා ගන්නා ප්‍රධානම ක්‍රමය මේකයි. ප්‍රධානම යාන්ත්‍රණය මේකයි. ATP හෙවත් ශක්තියක් වැය වෙන්නේ නැහැ. නිතරම සාන්ද්‍රණ අනුක්‍රමණයට අනුකූලවයි සිද්ධ වෙන්නේ. ශාක විසින් ජලය උරා ගන්නකොට මේක අපි සරල ආශ්‍රිතය කියලා හඳුන්වනවා. මේක නිතරම සාන්ද්‍රණ අනුක්‍රමණයකට එකඟවයි සිද්ධ වෙන්නේ. විරුද්ධව නෙවෙයි. ඒ වගේම මේක සිද්ධ වෙන්නේ පියවර කීපයකින්. උදාහරණයක් පියවර 4කින් විතර වෙන්න පුළුවන්. ඒ නිසා මේකට වැඩි කාලයක් ගත වෙනවා. ඒ වගේම මේක ශාකයේ පරිවෘත්තීය ක්‍රියාවන්ට සම්බන්ධ නැහැ. ඒ නිසා ආසනික්, සයනයිඩ් වැනි පරිවෘත්තික විෂ දැම්මට මේ අක්‍රීය අවශෝෂණය කියන ක්‍රියාව අඩාල වෙන්නේ නැහැ. එහෙම නෙවෙයි. ශාක විසින් තමාට අවශ්‍ය ද්‍රව්‍ය උරා ගන්න තවත් යාන්ත්‍රණයක් තියෙනවා. ඕකට අපි කියනවා සක්‍රීය අවශෝෂණය කියලා. නැත්නම් active absorption කියලා. අක්‍රීය එකේදී මෙතෙක් මම කතා කළේ අක්‍රීය අවශෝෂණය ගැන. අක්‍රීය එකේදී ATP හෙවත් ශක්තිය වැය වුණාට සක්‍රීය අවශෝෂණයේදී ATP හෙවත් ශක්තිය වැය වෙනවා. මේක ශාක විසින් පෝෂක උරා ගන්න ප්‍රධාන යාන්ත්‍රණයක් නෙවෙයි. මුගක් වෙලාවට අක්‍රීය අවශෝෂණය මගින් ශාකයට Tamanට අවශ්‍ය දේවල් උරා ගන්න බැරි වුණාමයි මේ යාන්ත්‍රණයට යන්න වෙන්නේ. ඒ නිසා මේක ප්‍රධාන යාන්ත්‍රණයක් නෙමෙයි. හැබැයි දැනගන්න මම කියන්නේ නිතරම නෙමෙයි. අවශ්‍ය වෙලාවට උවමනාවක් තියෙනවා නම් ශාකයට සාන්ද්‍රණ අනුක්‍රමණයට එරෙහිව මේ මගින් පෝෂක උරා ගන්න පුළුවන්. දැන් මෙතන සාන්ද්‍රණ අනුක්‍රමණය කියන්නේ පසේ තියෙන පෝෂක සාන්ද්‍රණයට වඩා ශාකයේ තියෙන පෝෂක සාන්ද්‍රණය වැඩි වුණත් සක්‍රීය අවශෝෂණය යටතේ අර පසේ තියෙන ඉතුරු පෝෂක ටිකත් හූර්ලා ගන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන විශේෂ වැදගත්කම. මම කියන්නේ නිතරම සක්‍රීය අවශෝෂණය සිද්ධ වෙන්නේ මේ සාන්ද්‍රණ අනුක්‍රමණයට එරෙහිව කියලා. බොහෝ විට ඒක සිද්ධ වෙන්නේ සාන්ද්‍රණ අනුක්‍රමණයට අනුකූලව හෝ ඊ යටතේ වෙන්න පුළුවන්. හැබැයි අවශ්‍ය අවස්ථාවලදී සාන්ද්‍රණ අනුක්‍රමණයට එරෙහිවත් මේක සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ATP වැයර නිසා මේක ප්‍රධාන ක්‍රමයක් නෙවෙයි. මේක ශාකයේ පරිවෘත්තීය ක්‍රියාවන්ට සම්බන්ධයි. ප්‍රෝටීන් වාහක ශ්‍රේණියකුත් දායක වෙනවා. හැබැයි පියවර අඩු ගන්නකින් සිද්ධ වෙන්නේ. ඒ නිසා වැඩි වේගයකින් සිද්ධ වෙනවා. හැබැයි ශාකයේ පරිවෘත්තීය ක්‍රියාවන්ට සම්බන්ධ හින්දා මොකද කියන්නේ? සයනයිඩ්, ආසනික් වගේ පරිවෘත්තික විෂ යටතේ ක්‍රියාව නිෂේධනය වෙනවා. අන්න එහෙම පැත්තක් තියෙනවා මේ. හරිද? හොඳයි. ඒතර අපිට මේ විදිහට ශාක විසින් Tamanට අවශ්‍ය පෝෂක උරා ගන්න ආකාරය පිළිබඳව පොඩි අවබෝධයක් තියාගත්තොත් හොඳයි මේ පළවෙනි පාඩම් යටතේ. නැත්නම් ඊට පෙර පාඩම් යටතේ.
ඊළඟට අපි යෝජනා කරනවා මෙන්න මේ වගේ ප්‍රසිද්ධ ප්‍රස්ථාරයක් ඔබට මතක් කරලා දෙන්න කැමති. ධන වශයෙන් ගත්තොත් යම් පසකට යොදන පසේ තියෙන පෝෂක ප්‍රමාණය හා ශාකවල වර්ධනය අතර තියෙන සම්බන්ධයකට මේ වගේ ප්‍රස්ථාරයක් අපි යෝජනා කරනවා. මතක ඇති ඔබට. මේක ප්‍රධාන කලාප කීපයක් අපිට යෝජනා කරන්න පුළුවන්. මේ විදිහට අංක 1 සමහරු ඒ කලාපයේ කියයි. 2 මෙතන 3 4 කලාපය 5 කලාපය 6 කලාපය. යම් භෝගයකට නැත්නම් යම් පසකට හෝ යම් ශාකයකට යොදන පෝෂක ප්‍රමාණය හා ශාකයේ ප්‍රතිචාරය හෙවත් ශාකයේ වර්ධනය අතර සම්බන්ධය තමයි මේ යටතේ අපි යෝජනා කරන්නේ දෙවෙනි එකකේ යටතේ. මේකෙදී අංක 1 හා 2 ඌනතා ලක්ෂණ දක්වන කලාපේ ශාකයට තවමත් අවශ්‍ය ප්‍රමාණයට පෝෂක ලැබිලා නැහැ. අවශ්‍ය ප්‍රමාණය ලැබුණ නැත්නම් හොඳ අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි ළමයෝ අනික් පැත්තෙන් 4 5 කියන්නේ 4 5 6 කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි. ඒක නිකන් කාලය, මුදල්, ශ්‍රමය වැය කිරීමක්. සමහර වෙලාවට මේක දරා ගන්න බැරුව ශාක විනාශ වෙන්නත් පුළුවන්. හැබැයි දැනගන්න ශාකයකට ප්‍රශස්ත පෝෂක සාන්ද්‍රණය හෙවත් ශාකයකට ඌනතා හෝ විෂවීම නැතුව යොදන ප්‍රශස්ත පෝෂක සාන්ද්‍රණය තමයි මේ අංක 3 කියන කෙටි පරාසය මගින් දක්වලා තියෙන්නේ. ඒ නිසා අපි ඇත්තටම වගාවකට හරියට පෝර දානවා කියන්නේ මෙන්න මේ අංක 3 කලාපයේ මට්ටමට පෝෂක ලබා දීමේ ක්‍රියාවක්. ඔය වගේම අංක 2 1 කියටදී අපට හමු වන තවත් වැදගත් සම්දිස්ථානයක් තමයි මේ ලිබිග්ගේ අවමතා මූලධර්මය. නැත්නම් මේකට සමහරු කියනවා ලිබිග්ගේ අවමතා නියමය කියලා. මේක ඉදිරිපත් කරලා තියෙන ජස්ටස් වොන් ලිබිග් කියන ජර්මානු ජාතික විද්‍යාඥයා. ලිබිග් කියනවා පළවෙනුව යම් ශාකයක වර්ධනය සඳහා පෝෂක ගණනාවක් ඕන වෙන වෙලාවකට ඒකෙන් සියලුම පෝෂක නියමිත ප්‍රමාණ වලින් තිබුණත් කවුරු හරි එක්කෙනෙක් හරි ඌන වුණොත් ඒ ඌන වෙන එක්කෙනා හින්දා ශාකයේ වර්ධනය අනික්වා කොච්චර හොඳට තිබුණත් අඩාල වෙනවා. දෙවනුව ඒ වාගේ වෙලාවක ඌන වූ පෝෂකය නියමිත ප්‍රමාණයෙන් ආපහු ලබා දුන්නොත් ශාකය පෙර තිබුණු විදිහට තමාගේ වර්ධනය ප්‍රකෘතිමත් කරගන්නවා. හැබැයි මෙහෙම ප්‍රකෘතිමත් වෙලා ගියාට පස්සේ ආපහු වෙනත් පෝෂකයක් ආපහු සීමාකාරී වුණොත් නැවතත් ශාකයේ වර්ධනය අඩාල වෙනවා. ඉතින් මේකේ එක යෝජනාවක් ඉදිරිපත් කරත හැකි ශාකවල වර්ධනය සඳහා ඔය අත්‍යවශ්‍යයි කියන පෝෂක 17ම ඕන වෙනවා. ආයේ වැරදි ආකල්පයක් ගන්න එපා මේ මහා පෝෂක තමයි ඕනන්නේ අනික් වහිම නෑ බෑ. අනික් අතර මහා පෝෂක හරියට තිබ්බත් ශුද්‍ර පෝෂකයක් හරි ඌන වුණොත් අර මහා පෝෂකය ලබා ගන්න එකත් වැළැක් වෙනවා. ඒකේ ඵලදායීතාව ඒක යෙදුවට ශාකයේ අස්වැන්න හොඳට ගන්න බැරි වෙනවා. ඒ නිසා මොකක්ද තියෙන ආදර්ශය? යම් ශාකයක ප්‍රශස්ත වර්ධනයක් ලබාගෙන ප්‍රශස්ත අස්වැන්නක් ගන්න නම් මේ සෑම පෝෂකයක්ම ශුද්‍ර මහා කියලා කතාවක් නෑ. හරියට අවශ්‍ය ප්‍රමාණ වලින් ලැබිලා දෙන්න ඕන. ඔන්න ඕක අපිට වැදගත් වෙනවා ශාකවලට පොහොර යොදා පෝෂණය කරන්න. ඉතින් දරුවනේ අපි ඔන්න ඔය පාඩම් දෙක මේ වෙනකොට යෝජනා කරලා ඉවරයි. මේ යටතේ කොහොමද තුන්වෙනි පාඩම කියන එකයි දැන් කතා කරන්න යන්නේ. හොඳයි. මොකක්ද එහෙනම් අපේ තුන්වන පාඩම වෙන්නේ දැන්? අපි දැන් පොඩ්ඩක් මතකයේ අලුත් කරගත්තා. ශාක පෝෂණය යටතේ තුන්වෙනි පාඩම වෙන්නේ ශාක පොහොර. යටතේ ශාක පොහොර කියලා කියන්නේ ශාකවලට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ලබා දීම සඳහා පසට එකතු කරන ද්‍රව්‍යවලින්. දැන් අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය අපිට 17ක් හම්බ වෙනවා.
මෙන්න මේ අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය 17 එකක් දෙකක් නෙවෙයි ළමයි 17ක්. මේ අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය 17 ලබා දෙන්න තමයි අපි මේ ගැන කල්පනා කරන්නේ. පසට එකතු වුණු හෝ පසට ලැබෙන පෝෂක විවිධ ආකාරවලින් පසෙන් ඉවත් වෙලා යනවා. ඒ නිසා ඒවා ආපහු ලබා දෙන්න අපට පසට පෝර දාන්න වෙලා තියෙනවා. දැන් මම පොඩි යෝජනාවක් ඉදිරිපත් කරනවා ළමයි. අපි ගන්නවා පරිසර පද්ධති කියන සංකල්පය. යම් පරිසරයක නැත්නම් යම් ස්ථානයක පවතින අජීවී හා සජීවී සංරචක එකිනෙකාට අන්තර්ක්‍රියා දක්වමින් අතන අජීවී සංරචක කියලා කියන්නේ පස වායු ගෝලයේ ජලය වෙන්න පුළුවන්. සජීවී සංරචක කියලා මම අදහස් කරන්නේ ජීවී ප්‍රජාවක් කමියුනිටි එකක්. ජීවී ප්‍රජාවක් කියන්නේ විවිධ විශේෂයන් ගණනාවක් අන්තර්ක්‍රියා දක්වමින් ඉන්න වෙලාව. ඉතින් මෙන්න මේ විදිහට අජෛව පරිසරයක් හා ජීවී ප්‍රජාවක්. එහෙම නැත්නම් පරිසරයේ තියෙන අජීවී සංරචක හා සජීවී සංරචක එකිනෙකාට අන්තර්ක්‍රියා දක්වමින් සමතුලිතව ඉන්න අවස්ථාවකට මම කියනවා ඉකෝසිස්ටම් එකක් හෙවත් පරිසර පද්ධතියක් කියලා. මේගොල්ල සමතුලිතව ඉන්න එක නම් වැදගත් වෙනවා. මේ වගේ පරිසර පද්ධති අපට පුළුල් වශයෙන් ළමයි ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ස්වභාවික පරිසර පද්ධති. අනික තමයි කෘත්‍රිම පරිසර පද්ධති. දැන් මේ වගේ ස්වභාවික පරිසර පද්ධතියකට උදාහරණයක් තමයි ස්වභාවික වනාන්තරය. මේ වගේ කෘත්‍රිම පරිසර පද්ධතියකට උදාහරණයක් තමයි වගා බිමක් නැත්නම් කෘෂිකාර්මික භූමියක්. දැන් විශේෂ ලක්ෂණයක් තියෙනවා මේ ස්වභාවික වනාන්තරවලට හෙවත් ස්වභාවික කැලෑවලට අපි පෝර දාන්න යන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ස්වභාවික වනාන්තරයක් තුල පූර්ණව සිදුවන ක්‍රියාවක් තියෙනවා පෝෂක හෙවත් ද්‍රව්‍ය චක්‍රීකරණයක් වෙනවා. පෝෂක හෙවත් ද්‍රව්‍ය චක්‍රීකරණයක් වෙනවා. ඒ කියන්නේ මේ තියෙන පොළොව මට්ටම නම් ඒකේ වගා කරපු ශාක නැත්නම් ඒකේ හැදෙන වනාන්තර ශාක පසෙන් යම් යම් දේවල් ලබා ගන්නවා. ශාකේ හැදිලා සම්පූර්ණයෙන් ඒ දේවල් පසට එකතු වෙනවා. ඒ නිසා කාලයත් එක්ක ස්වභාවික වනාන්තරයක පසේ තියෙන පෝෂක වැය වුණා විනාශ වුණා කියලා කතන්දරයක් නෑ. ඒ නිසා ඒක දිගටම පෝෂක තුලිත්තාව පැවැත්වෙනවා. ඒ හින්දා කවුරුත් අමුතුවෙන් පෝර දාන්න ඕනන්නේ නැහැ. නමුත් කෘෂිකාර්මික පරිසර පද්ධතියක තියෙන ගැටලුව තමයි අපි මේකේ ශාක වගා කරලා අපි මේකේ වගා කරන්නේ භෝග ශාකනේ. වගා කරපුවම මේ ශාක පසින් පෝෂක ලබා ගන්න. මේ ලබා ගන්න පෝෂක වලින් ශාකේ හැදිලා මේකේ අස්වැන්න වශයෙන් යමක් හට ගන්නවා. අස්වැන්න කියලා කියන්නේ මේ වගේ ශාකයක තියෙන අධිකවම පෝෂක අඩංගු කොටස. මේකේ ගැබ් වෙනවා පසින් ලබාගත් පෝෂක. අපි කරන්නේ මොකක්ද? මේ අස්වැන්න කියන සංඝටකය මේ පද්ධතියෙන් බැහැර ගෙනියනවා අස්වැනු නිලීම කියලා. එතකොට ඒක කවදාවත් ආපහු මේ පසට හම්බ වෙන්නේ නැහැ. කොටසක් පමණයි චක්‍රීකරණය යටතේ ලැබෙන්නේ. ඔක්කොම ලැබෙන්නේ නැහැ. මීට අමතරව අපි තව නොයෙකුත් දේවල් මෙතන කරනවා. පස්ස සකස් කරනවා, ජල සම්පාදනය කරනවා. මේ වාගේ දේවල් හරහා මේ පසේ තියෙන පෝෂක හානි වෙලා යනවා. මෙතනට වඩා එහෙම හානි වෙනවා. ඒ නිසා කාලය ගත වෙනවත් එක්ක මොකද වෙන්නේ? පෝෂක චක්‍රීකරණයක් නොවන නිසා මේ වගේ කෘෂිකාර්මිකේවත් කෘත්‍රිම පරිසර පද්ධතියක පෝෂක ඌනතාවක් ඇති වෙනවා. ඔන්න ඕක නිසා තමයි අපිට පොහොර දැමීමක් ගැන කල්පනා කරන්න වෙලා තියෙන්නේ. මම මේ කලේ සරල මතක් කිරීමක් ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික වගා බිම් වලට පමණක් පොහොර දාන්නත් ස්වභාවික පරිසර පද්ධති වලට පොහොර නොදාන්නත් හේතුව මෙතන තියෙනවා. හැබැයි දැනගන්න එහෙම වුණාට
අපි මේ වගාවකට පොහොර දීමක් ගැන කල්පනා කරද්දී අපට මෙන්න මේ අවබෝධය තියෙන්න ඕන. පසට එකතු වන හෝ පසට ලැබෙන පෝෂක විවිධ ආකාරවලින් පසෙන් ඉවත් වෙනවා. මේ ගැන අපි දැනගෙන ඉන්න ඕන. පසට පෝෂක ලැබෙනවා. හැබැයි මේ පසට ලැබෙන පෝෂක විවිධ ආකාරවලින් පසට ඉවත් වෙලා යනවා. පසෙන් ඉවත් වෙලා යනවා. එහෙම මේ ඉවත් වෙලා යන දේවල් ආපහු ලබා දෙන්නයි පසට පොහොර දාන්න වෙන්නේ. ඒතර පොහොර දාන්නේ කොහොමද? විශේෂයෙන්ම කොච්චරක් පොහොර දානවද කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න ගියාම මට සිද්ධ වෙනවා පසකට පොහොර ලැබෙන්නේ කොහොමද? පසෙන් පොහොර ඉවත් වෙන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න. දැන් ඒක හරියට මෙහෙමයි. දැන් අපි හිතමුකෝ මම දැන් පඩියක් ගන්නවා කියලා. ඒතකොට මට දැන් පඩි හම්බ වෙනවා. ඒතකොට මේ පඩිය වියදම් වෙනවා. මට පේනවා මාසය අවසානයේදී මේ හම්බ වෙන පඩියෙන් ඔන්න මදි වගේ. ඒතර මම ගණන් බලන්න ඕන. මට ආදායම් හම්බෙන්නේ කොහොමද? පඩියෙන් හම්බ වෙනවද? මොකක් හරි වගා කරලා හම්බ වෙනවද? අන්න මගේ ආදායම් ටික බලනවා. කොහොමද මේ සල්ලි වියදම් වෙන්නේ? කෑමට වියදම් වෙනවා, අඳින්න වියදම් වෙනවා, බෙහෙත් වලට වියදම් වෙනවා. එතකොට හම්බ වෙන පඩි හම්බ වෙන ක්‍රම තියෙනවා, ඉවත් වෙන ක්‍රම තියෙනවා. දැන් හම්බ වෙන පඩිය මදි නම් මට ඒකෙන් වැඩ කරගන්න බැරි නම් මට ණයක් ගන්න වෙනවා. කොච්චරක් ණයක් ගන්න ඕනද? එහෙම එකපාරටකින් ණයක් ගන්නවට වැඩිය මම කල්පනා කරනවා කොහොමද මට මේ ආදායම් හම්බ වෙන්නේ? කොහොමද මේ සල්ලි වියදම් වෙන්නේ? එහෙමනම් මේ දෙක අතර මේ පරතරයක් ඇති වුනහම අන්න ඒක නේද මම මේ ණයක් කියලා ගන්න ඕනේ. මෙතනත් කරන්නේ ඒ වගේ. පසට පෝෂක ලැබෙන ක්‍රම තියෙනවා. පසෙන් පෝෂක ඉවත් වෙන ක්‍රම තියෙනවා. අපි කල්පනා කරන්න ඕන ළමයෝ කොහොමද පෝෂක ලැබෙන්නේ? කොහොමද ඉවත් වෙන්නේ? කොතනද මේ හිඟේ තියෙන්නේ? එහෙනම් මේ හිඟේ නේද දාන්න ඕනන්නේ පොහොර වශයෙන්. එහෙනම් විශේෂයෙන්ම අපිට මේ අවබෝධය වැදගත් වෙයි. පසට කොච්චර පොහොර දානවද? කොහොමද දාන්නේ ආදී පිළිබඳව තීරණ ගන්නට මොකක්ද? පසකට පෝෂක ලැබෙන ක්‍රම මොනවද? පසෙන් පෝෂක ඉවත් වෙන ක්‍රම මොනවද කියන එක තීරුම් ගන්න එක. හරිද? මෙන්න පසෙහි පෝෂකවල ඉරණම. අර පඩියට අත් වෙන දේ වාගේ පඩියට වෙන දේවල් පඩිය ඉරණම. ඒ වාගේ පසේ පෝෂකවලට වෙන දේවල් තමයි මේ ඉරණම කියලා කතා කරන්නේ. ඒ යටතේ මම ඉස්සෙල්ලාම කතා කරනවා පසකින් පෝෂක ඉවත් වන ක්‍රම. ඔන්න දැන් සල්ලි වියදම් වෙන ක්‍රම මේ කතා කරන්නේ. පළවෙනි එක තමයි භෝග ශාක මගින් අවශෝෂණය කරනවා. පසේ භෝග ශාක වගා කළාම මොකද ළමයි වෙන්නේ? මේ වගා කරපු භෝග ශාක පසේ තියෙන පෝෂක උරා ගන්නවා. මෙතෙන්දි කියනවා කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් ඇරුණාම උරා ගන්න ප්‍රමාණයේ අවරෝහණ පිළිවෙල. අවරෝහණ පිළිවෙල. මේකට ඉංග්‍රීසියෙන් කියනවා අපි descending order කියලා. ඒ කියන්නේ ළමයෝ වැඩි එකේ ඉඳලා අඩු එක දක්වා. අපි අයින් කළා දානවා කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. මොකද ඒගොල්ලෝ කොහොමත් ඉතින් හිඟ වෙන්නේ ඕන තරම් පසෙන් වායු ගෝලයෙන් ගත්ත හැකිනේ. අපිට වැදගත් වෙන්නේ මේ පසෙන් භෞතිකව ලබා ගන්න මෙන්න මේ ඊළඟ උදවිය. එතකොට ඒගොල්ලෝ උරා ගන්න අණුපිළිවෙල අවරෝහණව සකස් කරපුවාම නයිට්‍රජන්, ෆොස්ෆරස්, කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම්, සල්ෆර් ආදී විදිහට තමයි මේක යන්නේ. හරිද? මෙතන පොටෑසියම්. මේ විදිහට තමයි යන්නේ මේ. නයිට්‍රජන්, ෆොස්ෆරස්, කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම්, සල්ෆර් ඔහොම තමයි වැදගත්කම අඩු වෙගෙන යන්නේ. එතකොට මේ එක එක්කෙනාට අවශ්‍ය වන ප්‍රමාණය දැන් ඕනම ශාකයක් වැඩිපුර මේ නිසා බහුවර්ණයක් ඇව්වොත් වැඩිපුරම උරා ගන්න පෝෂකය තමයි පසෙන් නයිට්‍රජන්. ඒකනේ අපි යූරියා ආදී වශයෙන් ගොඩක් දාන්නේ. ඊළඟට ෆොස්ෆරස්. ඊළඟට කැල්සියම්, ඊළඟටයි පොටෑසියම්. මෙතන පොටෑසියම්. ඊළඟට මැග්නීසියම්, ඊළඟට සල්ෆර්. හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා. අපි ගොයම් ශාකයක් ගත්තොත් ගොයම් ශාකය හෙක්ටයාරයකින් නැත්නම් වී වගා කළ කුඹුරක් හෙක්ටයාරයකින් ලබා ගන්න නයිට්‍රජන් ප්‍රමාණය නෙවෙයි මුං යට ගහක් ලබා ගන්න. මේ දෙක වෙනස් වෙනවා. පොල් ගහක් තවත් වෙනස් වෙනවා. ඉතින් ඒකයි මේ කියලා තියෙන්නේ මේ අවශ්‍ය ප්‍රමාණ භෝග ශාක මත වෙනස් වෙනවා. වගා කරපු භෝගය කියන්නේ මොකක්ද? ඒ මත මේ අවශ්‍ය ප්‍රමාණය වෙනස් වෙනවා. ඔන්න එක ඉවත් වෙන ක්‍රමයක් භෝග ශාක වලින් උරා ගත්තාම ඉවත් වෙලා යනවා.
තව ඉවත් වෙන ක්‍රමයක් තමයි ළමයෝ පාංශු කාදනය. අපි දන්නවා යම් ස්ථානයක ඇති පස් අංශුන් දේහයෙන් වෙන් වෙනවා, ප්‍රවාහණය වෙනවා, තැන්පත් වෙනවා. ඉතින් මේ විදිහට ඉවත් වෙලා යන පස් අංශුන් එක්ක මොකද වෙන්නේ? මතු පිට පසේ තියෙන පෝෂකත් සේදී ඉවත් වෙනවා. අමතක කරන්න එපා. ශාකවලට වඩා වැදගත් වෙන්නේ ශාකවලට පෝෂක ලැබෙන්නේ මතු පිට පසින් බව. මොකද ශාකවල මූල මණ්ඩල කලාපය වර්ධනය වෙන්නේ ගනුදෙනු කරන්නේ මේ මතු පිට පසත් එක්කයි ළමයි. ඉතින් මතු පිට පසේ තියෙන පෝෂක තමයි මේ ආකාරයෙන් සේදී ඉවත් වෙන්නේ. හරිද? ඉතින් කියනවා ඒ නිසා මෙහිදී ඉවත් වෙන පස් අංශුන් සමග පෝෂකත් ඉවත් වෙනවා තමයි. හරිද? දැන් අපි කතා කළා පෝෂක ඉවත් වෙන යාන්ත්‍රණ දෙකක්. ශාක මගින් උරා ගන්නවා, සෝදාපාලුව හෙවත් පාංශු කාදනයට ලක් වෙනවා. ශරණය මගින් මේ ශරණයට සමහරු ඉංග්‍රීසියෙන් කියනවා ලීචින් කියලා. ශරණය කියලා කියන්නේ යම් පසක තියෙන පෝෂක මේක තුන්වෙනි ක්‍රමය කියලා ගත්තොත් යම් පසක තියෙන පෝෂක ජලයේ දිය වෙලා පැතිකඩේ පහළට බැහැගෙන යනවා. මේ තියෙන පුළු මට්ටම නම් මෙන්න වගා කළ ශාක නම් මේ වගා කළ ශාක තමාට අවශ්‍ය පෝෂක ලබා ගන්නේ මේ මූල මණ්ඩල කලාපයෙන්. මේකට ඉංග්‍රීසියෙන් කියයි රූට් සෝන් කියලා. තමන්ට අවශ්‍ය පෝෂක ලබා ගන්නේ මේ මූල මණ්ඩල කලාපේ. සමහර වෙලාවට වෙන්නේ මොකක්ද? මේ පෝෂක මූල මණ්ඩල කලාපයේ රැඳෙන්නේ නැතුව පාංශු ජලයේ දිය වෙලා මොකද වෙන්නේ? පැතිකඩේ පහළට බැහැලා යනවා. මෙන්න මේ ක්‍රියාවට අපි කියනවා පෝෂක ශරණය. මේකට ළමයි තව නමක් තමයි පෝෂක විශෝධනය. මේ මගින් වෙන්නේ ශාක වලට ලබාගත හැකිව තිබුණු පෝෂක ඉවත් වෙනවා. මේක පසකින් පෝෂක ඉවත් වෙන ක්‍රමයක් වෙනවා. ඒතර කියලා තියෙනවා වැලි අධික පෝෂක නැත්නම් වැලි අධික පස්වල මේ පෝෂක හානිය වැඩිපුර සිද්ධ වෙනවා. මොකද වැලි පස්සේ වැඩිපුර තියෙන මහා අවකාශ ඒවායේ තියෙන ජලය වඩා පහසුවෙන් බැහැලා යනවා ගුරුත්වය යටතේ. ඒ එක්කම වැලි අධික පසක තිබුණු පෝෂක ඉවත් වෙනවා. අනික් අතට වැලි අධික පසක තියෙන කලිල ප්‍රමාණය අඩුයි. එතකොට දැනගන්න පසේ තියෙන පෝෂක රඳවා ගැනීමට මේ කලිල දායක වෙනවා. නමුත් පසේ තියෙන කලිල ප්‍රමාණය අඩු නිසා මේ පෝෂක රැඳවීමේ යාන්ත්‍රණය අඩු වෙනවා. මේකත් පසේ තියෙන පෝෂක ඉවතට සේදී යාමට හේතුවක් වෙනවා. එතකොට ජල ද්‍රාව්‍යතාව ඉහළ යන්න මේ ක්‍රමය තව තවත් වැඩි වෙනවා. ඒකයි මේ කියලා තියෙන්නේ. ඊළඟට හතරවෙනි පෝෂක ඉවත් වන ක්‍රියාවක් තියෙනවා. වාෂ්පීකරණය. මෙහිදී සිද්ධ වෙන්නේ ළමයෝ අධික සූර්ය තාපය ලැබුණාම මේ මගින් සමහර ලාට පසේ ඝන හෝ ද්‍රව අවස්ථාවේ පවතින පෝෂක වාෂ්ප වශයෙන් ඉවත් වෙලා යන එකයි. හොඳ උදාහරණයක් තමයි මේ දක්වලා තියෙන්නේ. පසේ නයිට්‍රජන් පෝෂකයේ තියෙනවා අපිට හරි වැදගත් වෙනවා. එයා පත් වෙනවා NH3 හෙවත් ඇමෝනියා බවට. මේක පසේ තියෙන පෝෂක හානි වෙන යාන්ත්‍රණයක් වෙනවා. ඒ මගින් පසේ තියෙන පෝෂක ඉවත් වෙලා යනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔය අපි දැකලා තියෙනවා සමහර වෙලාවට ඔය සත්ත්ව පොහොර, ඒ කියන්නේ ගව පොහොර ආදී ගොඩ ගහලා තිබ්බහම යම් ස්ථානවල එතනින් අපට ඇමෝනියා ගන්ධයක් නිකුත් වෙනවා. වෙන එකක් තියා දැන් ඔය වැසිකිලි ආදී අසලින් යන කොටත් ඇමෝනියා ගන්ධයක් ලැබෙන්නේ. මෙතෙන්දි වෙලා තියෙන්නේ එහි පවතින යූරියා දැනගන්න සතුන්ගේ නයිට්‍රජනීය බහිස්රාවීය ඵලය යූරියා වෙනවනේ. මම නිකන් කියන්නේ මේකට ඍජු සම්බන්ධයක් නැහැ. යූරියා කියන්නේ මෙන්න මේ වගේ එක්කෙනෙක් ළමයි. මේ යූරියා පසේදී කැඩෙනවා ඇමෝනියම් කාබනේට් බවට.
ඊළඟට මේ ඇමෝනියම් කාබනේට් කැඩෙනවා ඇමෝනියා වායුව බවට. ඕනනම් කාබන් ඩයොක්සයිඩ් ඕනනම් ජලය දාන්නත් පුළුවන්. සමීකරණය තුලිත වෙන්න නේද? 4 + 2 8යි නේ. මෙතන 2ක් ඉන්න ඕන. 2 + 3 6යි 2යි 8යි. හරි. එතකොට මෙන්න මේ නිකුත් වෙන ඇමෝනියා නිසා තමයි ඔය වැසිකිලි ආශ්‍රිතව ඇමෝනියා ගන්ධයක් තියෙන්නේ. මේ ඉන්නේ ඇමෝනියා. සත්ව පොහොර ගොඩකින් එහෙම නැත්නම් ওই වැසිකිලි ආශ්‍රිතව ඇමෝනියා ගන්ධය නිකුත් වෙන්න හේතුව මේකයි. සතුන්ගේ බහිස්රාවීය සංඝටකයක් තමයි යූරියා. එම යූරියා විඝටනය වීමෙන් හටගන්න ඇමෝනියා වලින් තමයි මේ ආවේනික ගන්ධය නිකුත් වෙන්නේ. ඉතින් මේක ඇමෝනියා කියන්නේ වායුවක් නිසා එයා වාෂ්ප වෙලා යනවා. ඒක තමයි මේ කියලා තියෙන්නේ ළමයි පසක තියෙන පෝෂක ඉවත් වෙන ක්‍රමයක් වශයෙන් ඇමෝනියා ලෙස වාෂ්පීකරණය වීම ගැන. හරිද? ඊළඟට කියන ක්‍රියාවක් තමයි නයිට්‍රී හරණය. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා මේ ටර්ම්ස් පොඩ්ඩක් පුරුදු වෙන්න ඕන නිසායි ඩීනයිට්‍රිෆිකේෂන් කියලා. ඩීනයිට්‍රිෆිකේෂන් කියලා කියන්නේ හිතකර ක්‍රියාවක් නෙමෙයි අපේ කෘෂිකාර්මිකව හානිකර ක්‍රියාවක්. මොකක්ද වෙන්නේ? පසේ තියෙන නයිට්‍රේට් කියන්නේ ශාකවල ලබාගත හැකි නයිට්‍රජන් ආකාරයක්. මෙයා සමහර ශුද්ධ ජීවීන් මගින් උදාහරණ ජීවියෙක් තමයි මේ දක්වලා තියෙන සිව්ඩොමොනාස් ඩීනයිට්‍රිෆිකන්ස්. එයා මගින් පත් වෙනවා කවුරු බවටද? අණුක නයිට්‍රජන් වායුව බවට. ඉතින් නයිට්‍රජන් පස හැර යන හන්දා මේකට කියනවා නයිට්‍රී හරණය කියලා. මේකත් පසකින් පෝෂක ඉවත් වන ක්‍රමයක්. තව එකක් අපි කියනවා පෝෂක භෞත රසායනිකව තිර වෙනවා කියලා. මේකට සමහරු කියනවා ළමයි ෆිසියොලොජිකල් ෆික්සේෂන් කියලා. සමහරු කියනවා ෆිසිකෝ කෙමිකල් ෆික්සේෂන් කියලා. කොහොම හරි මෙතන සිද්ධ වෙන්නේ තිරවීමක්. ඒවත් ෆික්සේෂන් එක. දැන් දැනගන්න මේ තියෙන්නේ පාංශු කලිලයක් නම් පෝෂක හෝ යම් සංඝටකයක්. මේ පාංශු කලිලයත් එක්ක මේ තියෙන පාංශු කලිලයක් නම් පෝෂකයක් හෝ යම් සංඝටකයක්. මේ පාංශු කලිලයත් එක්ක ගනුදෙනු කළ හැකි ආකාර දෙකක් තිබෙනවා. එකක් තමයි මෙයා මතට බැඳෙන්න පුළුවන් පෝෂකයේ ඇවිල්ලා. මේ තියෙන පෝෂකය කියලා හිතන්නකො. මම මේ රතු පාටින් තරුවකින් මාක් කරන්නේ පෝෂකය කියලා හිතන්නකො. එයා කලිලේ මතට බැඳෙන්න පුළුවන්. සමහර වෙලාවට එයාම ඇවිල්ලා කලිලේ තුලට යන්නත් පුළුවන්. ඒ පෝෂකයම. ඒ පෝෂකයම කලිලේ තුලට යන්නත් පුළුවන්. සමාවෙන්න ඒ පෝෂකයම කලිලේ තුලට යන්නත් පුළුවන්. මම මේ රතු පාටින් අඳින්නේ පෝෂක. මේ ක්‍රියාවන් දෙකක් ඇත්තටම. මතට බැඳීමට අපි කියනවා අධිශෝෂණය කියලා. ඇතුළට ගමන් කරලා සම්බන්ධ වෙනවට කියනවා අවශෝෂණය කියලා. පාංශු කලිල විශේෂයෙන් මැටි කලිලත් එක්ක පෝෂක හැසිරෙන ක්‍රම දෙකක් තමයි මේ යෝජනා වුණේ. එකක් අධිශෝෂණය, අනික අවශෝෂණය. දැන් ළමයි මෙතන වෙලා තියෙන කතාව මේකයි. අධිශෝෂණය වෙච්ච පෝෂකයක් තියෙනවා නම් මේ පෝෂකයට පුළුවන් ආපහු හුවමාරු වෙන්න. මෙයා වෙනුවට වෙන එක්කෙනෙක් වෙන්න, මෙයා අයින් වෙලා තව එක්කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අවශෝෂණයේ හේවත් ඇතුළට රිංගගත්තට පස්සේ එයා මොනම හේතුවක් හින්දවත් මෙතනින් අයින් වෙන්නේ නැහැ.
මෙන්න මේකට අපි කියනවා ෆිසිකෝ කෙමිකල් ෆික්සේෂන් හෙවත් භෞත රසායනික තිර කිරීම කියලා. කිසියම් ශාක පෝෂකයක් පසේ තියෙන කලිලයක් තුලට අවශෝෂණය වෙලා ස්ථීරව සවි වුණාට පස්සේ මොන හේතුව හින්දවත් එයා ආපහු ගන්න බෑ නිකන් කොන්ක්‍රීට් දැම්මා වගේ තමයි. ඉතින් දැන් මෙතෙන්දි හරි. කලිලයේ පසේ තියෙනවා පෝෂකයක් පසේ තියෙනවා හැබැයි කලිලයට ස්ථීරව සවි වෙලා. ඒ නිසා තිබුණත් නෑ වාගේ තමයි. කාටවත් ගන්නවත් ශාකයකට උරා ගන්නවත් ප්‍රතික්‍රියාවන් වලට යොදා ගන්නත් බෑ. ඒ නිසා මේක තිබුණත් නෑ වාගේ නිසා මේකට අපි කියනවා භෞත රසායනිකව තිරවීම කියලා. මේක ස්ථිර වශයෙන් සිදුවන ක්‍රියාවක් නිසා අපි සලකන්නේ පසින් පෝෂක ඉවත් වීමක් විදිහට. ඊළඟට ශුද්‍ර ජීවීන් වල්පල ඇටි මගින් මේ පෝෂක ලබා ගන්න. දැන් පසේ තියෙන පෝෂක ලබා ගන්න එකම පුද්ගලයා භෝග ශාක නෙවෙයි අපි දැන්. පහක්ද කොහෙද ක්‍රම කතා කළා නේද? ක්‍රම පහක් කතා කළා. එහෙනම් මේ තියෙන්නේ පසකින් පෝෂක ඉවත් වෙන 6 වෙනි ක්‍රමය. භෞත රසායනික තිරවීම. එහෙනම් 7 වෙනි ක්‍රමය මොකක්ද? ශුද්‍ර ජීවීන් වල්පල ඇටි මගින් පසේ තියෙන පෝෂක උරා ගන්න. පසක පෝෂක තියෙන්නේ වල්පල ඇටි වල උරා ගන්නද කෘෂිකාර්මික භූමියේ. නෑ ශාක වලට උරා ගන්න. නමුත් මෙතෙන්දි වළක්වන්න බැරි විදිහට ශුද්‍ර ජීවී වල්පල ඇටි මගින් පසෙන් පෝෂක ලබා ගත්තාම ඒගොල්ල තමන්ගේ නඩත්තුවට පෝෂක ලබා ගත්තාම අපි සලකන්නේ ඒකත් පසකින් පෝෂක ඉවත් වීමක් විදිහටයි. මේක අපි කතා කළා පසකින් පෝෂක ඉවත් වන ක්‍රම 7ක්. ඉතින් අර සල්ලි පඩිය වියදම් වෙනවා වගේම මෙන්න ඕකේ අනෙක් පැත්ත ඉරණම යටතේ පසකට පෝෂක ලැබෙන ක්‍රම. පළවෙනි එක තමයි මේ පස් සෑදීමට දායක වන විවිධ ಖನಿජ වර්ග තියෙනවා. පාෂාණ තියෙනවා. මේවා ජීර්ණය වෙනවා හෙවත් බිඳ වැටෙනවා. බිඳ වැටෙද්දි මොකද වෙන්නේ? ඒ වායේ පැවති පෝෂක පසට මුදා හරිනවා. අන්න ඒක එතකොට පසේ පෝෂක සුලභතාව වැඩි කරන ක්‍රමයක්. ඔන්න පළවෙනි ක්‍රමය. දෙවෙනි එක තමයි මම අර කිව්වේ පාංශු කලිල වලට අධිශෝෂණය වෙලා තියෙන. අවශෝෂණය එහෙම නෙමෙයි. මතු පිටට බැඳලා තියෙන කට්ටිය ඕන වෙලාවට ගන්න පුළුවන් විදිහට තියෙනවා. ඔන්න පසකට පෝෂක ලැබෙන දෙවන ක්‍රමයකට උදාහරණයක්. තව ක්‍රම තියෙන්න පුළුවන්. වායුගෝලීය පෝෂක තිරවීමෙන් වායුගෝලීය අණුක නයිට්‍රජන් ශාක වලට ලබාගත හැකි නයිට්‍රජන් සංයෝග ලෙස පසට ලැබීමයි. මේ අකුණු ගැසීම හා ශුද්‍ර ජීවි තිර කිරීම වැනි ක්‍රියාවන්ගෙන් පසට ලැබෙනවා. මම දරුවනි පොඩි වචනයක් කියන්නයි යන්නේ. මේ බලන්නකෝ. මේක ඉතින් ටිකක් විතර ඉතිහාස කතාවක්. මේක වෙනකොට ඔයා හිටියෙත් නැහැ මම හිටියෙත් නැහැ. කිසියම් ග්‍රහලෝකයකින් කඩාගෙන ආපු කෑල්ලක් කියලා තමයි බහුතරයක් දෙනා විශ්වාස කරන්නේ පෘථිවිය. පෘථිවිය ඉතා අධික උෂ්ණත්වයකින් පවතින සූර්යයේ හරි ග්‍රහලෝකයේ හරි කෑල්ලක් මේක කඩාගෙන ඇවිල්ලා කිසියම් කක්ෂයකට ඇතුල් වෙලා එතන මේක ස්ථායී වුණා. මේක පෙන්눔 කරන්නේ ගතික සමතුලිතතාවයක් චලනය වෙමින් තමන්ගේ ස්ථායීතාවය හෙවත් සමතුලිතතාව පවත්වා ගන්න. ඒත් මේක පෘථිවිය මුලින්ම තිබුණාය කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 1000කටත් අධික උෂ්ණත්වයකින් තියෙන ද්‍රවයක් හෙවත් මැග්මා විදිහටයි. මේ ගැන අපි පස්සේ යටතේත් කතා කරලා ඇති. දැන් ක්‍රමානුකූලව මේ මැග්මා සීතල වෙන්න පටන් ගත්තා. සීතල වෙනවත් එක්ක මේක පොඩ්ඩක් සංකෝචනයකුත් වුණා. වෙලා මේකේ මතු පිට පොඩි පොඩි වලගොඩලි වගේත් ඇති වුණා ඇති. හරිද? ඒ වගේ මොකද උනේ? මේක සීතල වෙනවත් එක්කම මේකේ තිබිච්ච සමහර සංඝටක වායුන් වශයෙන් වායුගෝලයට ගමන් කළා. මේව ගමන් කරපු කීප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් හයිඩ්‍රජන්, අනික එක්කෙනා ඔක්සිජන්, අනික එක්කෙනා නයිට්‍රජන්. මේ හැර තව කට්ටිය ඔය කාබන් ඩයොක්සයිඩ් ආදියත් ගියා තමයි. ප්‍රධාන වශයෙන් මෙන්න මේ තුන් දෙනා තමයි ගියේ. මෙතන පොඩි වැඩක් වුණා. නයිට්‍රජන් කියන්නේ ටිකක් අමුතු එක්කෙනෙක්. එයා වැඩිපුර ප්‍රතික්‍රියාවන්ට දායක වෙන්නේ නැහැ. බොහෝ දුරට එයා ඉන්ට හදන්නේ
නිෂ්ක්‍රීය විදිහට. මොකද එයාට පුළුවන් තමන්ගේ අවසාන ශක්ති මට්ටම එයා මගින්ම තෘප්තිමත් කරගෙන නිෂ්ක්‍රීය වායුවකට බොහෝ දුරට සමාන්තරව හැසිරෙන්න. මේ දෙන්න නම් එහෙම නෙමෙයි, මේ දෙන්න සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා වායුගෝලය කියලා එකක් හදාගත්තා. මොකද මේ නිකුත් වූ වායුන් ටික අර ටයර් එකක හුලං ගියා වගේ නැත්තම් බැලුමක හුලං ගියා වගේ හොස් ගාලා අනන්ත වූ විශ්වයට ගමන් කළේ නෑ. පෘථිවියේ තිබුණනේ ආකර්ෂණ බලය. ආකර්ෂණ බලය මගින් මේ වාතය රඳවාගත හැකි කලාපයක් නිර්මාණය වුණා. පෘථිවියේ පවතින ආකර්ෂණ බලය මගින් වාතය රඳවාගත හැකි මේ කලාපයට අපි කියනවා ඇට්මොස්ෆියර් හෙවත් වායුගෝලය කියලා. වායුගෝලය තුල වාතය රැඳිලා තියෙන මේ ආකර්ෂණ බලයෙන් හින්දා. නැත්තම් මේක චුස් ගාලා යනවා අනන්ත වූ විශ්වයට. එහෙම යන්නේ නෑ. මේ අර්ථයේ මේ දෙන්න ගනුදෙනු කරලා හයිඩ්‍රජන් ඔක්සිජන් හදාගත්ත කවුද? අනේ ජල වාෂ්ප හදාගත්තා. මේකෙන් ඔය ආරම්භක වර්ෂාව ඇති වුණා කියලා කියන්නේ. කොච්චර වර්ෂාව ඇති වුණාද කිව්වොත් පෘථිවි කබලෙන් 4න් 3ක් ජලයෙන් පිරෙනකම් වැස්සලුනේ. ඒ මගින්නේ පෘථිවියේ සාගර නිර්මාණය වුණා කියන්නේ. මම හිතියේ නෑ මම මේ අහපු කතාවක් කියන්නේ. හැබැයි මෙයා ඒ ගනුදෙනු වලට ගියේ නෑ. මෙයා නයිට්‍රජන්, මෙයා නිෂ්ක්‍රීයයිනේ. මෙයා මොකද කළේ? අදටත් වායුගෝලීය සංයුතියෙන් 78ක් 79ක් අතර ප්‍රමාණයක් දරාගෙන ඔහේ ඉන්නවා. හැබැයි මෙයා මේ විදිහට වායුගෝලයේ ඉඳලා නම් හරියන්නේ නෑ ළමයෝ. ඒකට හේතුව තමයි බොහෝ ජෛව ක්‍රියාවන්ට මේ නයිට්‍රජන් අවශ්‍යයි. අවශ්‍ය වුණාට ලෝකයේ පවතින විශාල නයිට්‍රජන් ප්‍රමාණයක් තියෙන්නේ වායුගෝලයේ අණුක නයිට්‍රජන් හෙවත් නයිට්‍රජන් වායුව විදිහට. ඉතින් මෙයා මේ විදිහට නයිට්‍රජන් වායුව වශයෙන් ඉන්නකොට අනේ කායකවත් ගනුදෙනුවක් නැහැ. එයාගේ පාඩුවේ ඉන්නවා. ඒ නිසා වැදගත් වුණාට කාටවත් මෙයාව ගන්න බෑනේ. මොකද නයිට්‍රජන් පරමාණු දෙකක් එක්කව වෙලා නයිට්‍රජන් අණුවක් හදාගෙන සද්ද නැතුව ඉන්නවා. කායකවත් ගනුදෙනුවක් නැහැ. ඒකනේ වායුගෝලයේ බොහොම නිදහසේ ඉන්නේ. හැබැයි ඉතින් වෙලා තියෙන්නේ මොකක්ද? මේ ජෛව පද්ධති වල ක්‍රියාත්මක වීමට මෙයා මෙහෙම වායුගෝලයේ නිදහසේ ඉඳලා හරියන්නේ නැහැ. මෙයා සතුන්ට අවශ්‍යයි, ශාක වලට අවශ්‍යයි, නයිට්‍රජන් හදන්න, එන්සයිම් හදන්න, සෛල පටල හදන්න, වර්ණ දේහ හදන්න, විවිධ ශක්ති සංයෝග හදන්න. ඉතින් මේ විදිහට ඉන්න දීලා හරියනවද? ඒ නිසා මෙයා ප්‍රතික්‍රියාවන්ට දායක කරගන්න ඕන. මෙයාව වැඩේට සම්බන්ධ කරගන්න ඕන. හැබැයි මෙයා වැඩේට සම්බන්ධ කරගන්න නම් මේ අණුක නයිට්‍රජන් බිඳලා මෙයා පත් කරගන්න ඕන නයිට්‍රජන් කොටස් බවට. නැත්තම් නයිට්‍රජන් පරමාණු බවට. නැත්තම් නයිට්‍රජන් මුක්ත ඛණ්ඩ බවට. මේවට සමහරු කියනවා ෆ්‍රී රැඩිකල්ස් කියලා. මෙන්න මේ ක්‍රියාවට විශාල ශක්තියක් අවශ්‍යයි. මේ ශක්තිය කාට හරි සපයන්න පුළුවන් නම් ඔය ප්‍රතික්‍රියාව කරගෙන වායුගෝලයේ හැංගිලා ඉන්න නයිට්‍රජන් ආර්ථිකව ජෛව විද්‍යාත්මකව ඵලදායී ආකාරයට පත් කරගන්න පුළුවන්. හැබැයි බොහෝ අයට මේ හැකියාව නැහැ. මොකද මේකට ලොකු ශක්තියක් අවශ්‍යයි. ඉතින් ළමයි වාණිජ මට්ටමින් කරන දෙයක් තියෙනවා. මේ නයිට්‍රජන් ඔහොම ඉඳලා හරියන්නේ අපට ඕන නිසා අපි වාණිජ මට්ටමින් මේ අධික ශක්තිය ලබා දෙනවා. එහෙම අවශ්‍ය අධික ශක්තිය ලබා දීලා හේබර් ක්‍රමය කියන ක්‍රමයට ඇමෝනියා නිපදවනවා. අධික උෂ්ණත්වයක්, අධික පීඩනයක් කර්මාන්ත මට්ටමින් ලබා දීලා නයිට්‍රජන් කඩලා ඊළඟට මේගොල්ලන්ට හයිඩ්‍රජන් එක්කව කරලා වායුගෝලයේ හයිඩ්‍රජන් තියෙනවානේ හදනවා ඇමෝනියා. ඇමෝනියා හැදුවට පස්සේ එයා අපිට අපේ වැඩවලට සම්බන්ධ කරගන්න පුළුවන්. පොහොර හදන්න වෙනත් දේවල් වලට. හරි. ඉතින් හැබැයි මේකට ලොකු ශක්තියක් අවශ්‍ය වෙනවා. ලොකු තාක්ෂණයක් අවශ්‍ය වෙනවා. ලොකු මුදලක් අවශ්‍ය වෙනවා. හැබැයි මේ වැඩේම ස්වභාවිකව වෙනවා. මේ වැඩේ ස්වභාවිකවම වෙන්නේ ළමයි අකුණු ගහනකොට.
ඔබ දන්නවා අකුණු ගහනකොට විශාල අකුණක් කියලා කියන්නේ මොකක්ද? අකුණක් කියන්නේ ළමයෝ මේ වලාකුළු අතර සිදුවන ආරෝපණ හුවමාරුවක්. මේදී විශාල ශක්ති ප්‍රමාණයක් තාපය හෝ ආලෝකය හෝ ශබ්දය හෝ නැත්නම් ධ්වනි හෝ මොන විදිහකින් හරි ලොකු ශක්තියක් නිදහස් වෙනවා. මෙන්න මේ නිදහස් ශක්තියට පුළුවන් වායුගෝලයේ පවතින අණුක නයිට්‍රජන් ආපහු කඩන්න. ඒකට හැබැයි ලොකු ශක්තියක් ගන්න අවශ්‍ය වෙනවා. ඒ ශක්තිය ස්වභාවිකව ලැබෙනවා අකුණු ගැසීම් මගින්. ඒ නිසා ඕකට සමහරු කියනවා ස්වභාවික වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම කියලා. කෘත්‍රිමව මේ වැඩේ කරන්න පුළුවන් හේබර් ක්‍රමයේ මගින්. අකුණු ගැසීම් වගේ ලොකු ශක්තියක් ලබා දීලා පිටින් අපට පුළුවන් ඒ මගින් ඇමෝනියා හදාගන්න. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අධික ශක්තියක්, අධික උෂ්ණත්වයක්, අධික තාපයක් අවශ්‍ය වන සමහර ජෛව ක්‍රියා සමහර ජීවීන්ගේ දේහ උෂ්ණත්ව තත්ත්වයට සිද්ධ වෙනවා. දැන් ළම එහෙම හිතන්නකෝ. අපි පිෂ්ඨ ද්‍රාවණයක් අරගෙන ඕකට තනු කම්ලයක් දාලා රත් කළොත් අපිට ඕක ජල විච්ඡේදනය මගින් ග්ලූකෝස් ගන්න පුළුවන් ඇති. හැබැයි ඉතින් මේකට මේ වැඩේම අපේ ඇඟ ඇතුලේ සිද්ධ වෙනවා. අපි ආහාර වශයෙන් ලබා ගන්න පිෂ්ඨය ඇඟ ඇතුලේදී ග්ලූකෝස් බවට පත් වෙනවා. ඉතින් ඔයා කියන්නේ මේ ඇඟ ඇතුලේ බඩ ඇතුලේ බන්සන් 1000ක් තිබිලා රත් කරලාද මේ වැඩේ කරන්නේ? නෑ. දේහ උෂ්ණත්වය යටතේ මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. අධික උෂ්ණත්වයක් පීඩනයක් වැනි තත්ත්ව අවශ්‍ය වන ප්‍රතික්‍රියාවක්. ජීවීන්ගේ දේහ උෂ්ණත්වයට තේ කරන්න දායක වන ජෛව රසායනික සංයෝග වර්ගයක් තියෙනවා. අන්න ඒවට අපි කියනවා එන්සයිම කියලා. එහෙනම් ජීවීන්ගේ දේහ තුළ ස්වභාවිකව නිපදවන එන්සයිම වලටත් මේ වැඩේ කරන්න පුළුවන්. මොකක්ද? මේ නයිට්‍රජන් කඩාගෙන සංයෝග හදන එක. මේ සඳහා දායක වන සුවිශේෂ එන්සයිමයක් තමයි නයිට්‍රොජිනේස් කියන්නේ. කාට හරි මේ එන්සයිම් එක තියෙනවා නම් එයාට පුළුවන් අණුක නයිට්‍රජන් මුක්ත කණ්ඩක බවට කඩාගෙන ඒකෙන් Tamanට අවශ්‍ය නයිට්‍රජන් හදාගන්න. හැබැයි වෙලා තියෙන්නේ මේ එන්සයිම් එක හැමෝටම නැහැ. මේ එන්සයිම් එක පවතිනවා දරුවනේ ප්‍රවේණිකව පහත් යයි අපි කියන සමහර ජීවීන් කීප දෙනෙකුට. මේ එන්සයිම් එක පවතිනවා අපි ප්‍රවේණිකව පහත් යයි කියා ගන්නා සමහර ජීවීන් මාදිලි කීපයකට. උදාහරණ සමහර බැක්ටීරියා, නීල හරිත හේවත් සමහර සයනොබැක්ටීරියා ඔන්න ඒ වගේ උදවියට විතරයි මේ එන්සයිම් එක තියෙන්නේ. එහෙම තියෙන කට්ටිය මොකද කරන්නේ? කායිකවත් තරංගයක් නැහැ. තමන්ගේ නයිට්‍රජන් අවශ්‍යතාව නැත්නම් නයිට්‍රජන් පෝෂණය ලබා ගන්න. එතකොට මේ එන්සයිම් එක පැවතීමම ඇත්තෙන්ම කිසියම් ආකාරයක විශේෂ තම පැවැත්මට ඇතිවන අනුවර්තනයක් හෙවත් ප්‍රවේදනයක් වෙනවා. ඒකට හේතුව තමයි දැන් මේ විදිහට පරිසරයේ පවතින නයිට්‍රජන් විශාල ප්‍රමාණයක් තියෙන වායුගෝලයේ නම් කාටවත් ගන්න බැයි නම් ජෛව ගෝලයේ හෙවත් ජීවීන් ආශ්‍රිතව තියෙන සුළු නයිට්‍රජන් පෝෂක ප්‍රමාණයක් නම් නැත්නම් ලබාගත හැකි සුළු නයිට්‍රජන් ප්‍රමාණයක් නම් මේ ලබාගත හැකි සුළු නයිට්‍රජන් ප්‍රමාණය සඳහා ජීවීන් අතර ලොකු තරංගයක් ඇති වෙනවා. මේ තරංගයේදී ප්‍රවේණිකව දියුණු ජීවීන් විවිධ ප්‍රභේදන දක්වමින් මේ තරංගය ජය ගන්න උත්සාහ කරනවා. එතකොට මොකද වෙන්නේ? ප්‍රවේණිකව පහත් ජීවියෙකුට Tamanට අවශ්‍ය නයිට්‍රජන් මේ තරංගය යටතේ ලබා ගන්නවා කියලා හිතන්නවත් බෑ. හිතන්නකෝ රසවත් මස් කෑල්ලකට විශාල දැවැන්ත බල්ලු 4-5 දෙනෙක් පොර කනවා. මස් කෑල්ල සීමිතයි බල්ලු අසීමිතව පොර කනවා මේක. මේ තරංගයට සම්බන්ධ වෙලා කුඩා බලලෙකුට පුළුවන් ද මේ මස් අංශුවක්වත් දිනා ගන්න. බලලා මෙතෙන්ට පැන්නොත් එහෙම ටිකක් වෙලා බලද්දි වලි ගැලවිලා වෙන මේ කකුල් ගලවිලා වෙන බලලෙක් නැති වෙයි මේ පොදිය ආස්සේ. ඒ වාගේ පරිසරයේ පවතින සීමිත ලබාගත හැකි නයිට්‍රජන් ප්‍රමාණයට ප්‍රවේණිකව උසස්යයි කියා ගන්නා ජීවීන් තරඟ කරනකොට පුරාල්ලනකොට ප්‍රවේණිකව පහත්යයි කියා ගන්න. බැක්ටීරියාවන්ට සයන බැක්ටීරියාවන්ට පුළුවන් ද ඔය තරඟයට සම්බන්ධ වෙලා නයිට්‍රජන් ලබා ගන්න? ළමයෝ බෑ. එimhe බෑයි කියලා ඔයා කියන්නේ වඳ වෙන්නද? නෑ.
ඒගොල්ලන්ට ලැබිලා තියෙනවා සුභාදහම් මගින් වෙනත් ප්‍රභේදනයක්. මොකද්ද වෙනත් ප්‍රභේදනය? අනික් කට්ටියට නැති එන්සයිම් එකක් ඒගොල්ලෝ ගාව තියෙනවා. අරගොල්ල පසේත්‍ර නයිට්‍රජන් වලට ජීවීන් වල තියෙන නයිට්‍රජන් වලට මරා ගන්නකොට මේ ප්‍රවේණිකව පහත් කට්ටිය නිශ්ශබ්දව ඉඳලා අනික් අයට යැපෙන්න බැරි වායුගෝලීය අනික නයිට්‍රජන් කඩාගෙන තමන්ගේ නයිට්‍රජන් අවශ්‍යතාව හදාගන්නවා. මේ සුභාදහම අවස්ථාවන් සමසමුව බෙදා දීලා තියෙනවා කියන්නේ මේකයි. ප්‍රවේණිකව උසස් ජීවීන්ටම ඔක්කොම දුන්නා නම් ස්වභාවික වර්ණය යටතේ ප්‍රවේණිකව පහත් කට්ටිය ලෝකෙන් වඳ වෙලා යනවා. ප්‍රවේණිකව පහත්යයි කියා ගන්නා වෛරසයක් හමුවේ අපි ඔක්කොම මේ අසාර්ථක වෙලා පරාද වෙලා තියෙන හැටි පේනවා නේද? මොකද අපිට නැත් සමහර ප්‍රභේදන වෛරසයට තියෙනවා යාගේ ප්‍රයත්න. ඒක සුභාදහම ලබා දුන් තත්ත්වයක්. හරි ඒක බාහිර දෙයක්. ඉතින් මොකද වෙන්නේ ළමයෝ මේ විදිහට අපිට බැරි දෙයක් මෙයාට තියෙනවා නයිට්‍රෝජනස් එන්සයිම් එක. ඒ මගින් මෙයත් කරන්නේ මේ වැඩේ කරලා Tamanට උන නයිට්‍රජන් පාවිච්චි කරනවා. අවාසනාවට වාගේ අපිට මේ එන්සයිම් එක නැහැ. එහෙම අපිට මේ එන්සයිම් එක තිබ්බනම් ඉතා විශාල මුදලක් ගෙවලා වෙළඳ පොලින් ප්‍රෝටීන් ආහාර මස් ආදී මිලදී ගන්න ඕනේ නැහැ. අපි ඇඟ ඇතුලේ පුළුවන් වැඩි කරගන්න මොකද? අපි ළඟ මේ එන්සයිම් එක තිබ්බනම් ගාලා දෙපාරක් හුලම් බොනවා. ලැබෙනවා 70%ක් නයිට්‍රජන් ඊළඟට ඇඟ ඇතුලේ එන්සයිම් එක තිබ්බනම් කැඩුවා හදාගත්ත නයිට්‍රජන් බේස් එකක් ඒකට පාන් ටිකක් කාලා වුණනම් කාබෝහයිඩ්‍රේට් වලින් අරගෙන කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් පාවිච්චි කරලා නයිට්‍රජන් ටික එක්කව කරලා හදන්න තිබ්බ ඇඟ ඇතුලේ ප්‍රෝටීන්. රුපියල් අධික පඩි මුදල් ගෙවලා ගන්න ඕනේ නැහැ මස්. නමුත් ලෝකේ ප්‍රෝටීන් ආහාර මිල අධික වෙලා තියෙන්නේ මේ එන්සයිම් එක අපිට නැති හින්දා. මේක තියෙන කට්ටිය තමයි බොහොම ජයග්‍රාහී විදිහට වැඩ කරගෙන යන්නේ කවුද? ප්‍රවේණිකව පහත් උදවිය. ඔන්න ඔය නිසා වායුගෝලීය අණුක නයිට්‍රජන් වායුගෝලීය පැවතීම නිසා අනිකුත් ජෛව පද්ධති වලට නයිට්‍රජන් හිඟයක් ඇති වෙනවා. අනිකුත් ජෛව පද්ධති වලට විශාල වශයෙන් නයිට්‍රජන් හිඟයක් ඇති වෙනවා. මේ හිඟේ ජය ගන්න ගියාම ඔන්න ආව සංකල්පයක් වායුගෝලීය පෝෂක තිර වෙනවා. එහෙම නැත්නම් වායුගෝලීය අණුක නයිට්‍රජන් ශාක වලට ලබා ගන්න පුළුවන් නයිට්‍රජන් බවට පත් වෙනවා. මේ අණුක නයිට්‍රජන් ශාක වලට ලබාගත හැකි නයිට්‍රජන් බවට පත් වෙනවට තමයි ඔය තිරවීම කියලා කියන්නේ. දැන් ඔය තිරවීම වෙන්න පුළුවන් ආකාර තුනක් තමයි දරුවනේ මම මේ මතක් කළේ. මොකක්ද? මෙයා බවට පත් වෙනවා. මෙයා හදන සංයෝග තමයි ශාක වලට ගන්න පුළුවන්. වාණිජ මට්ටමින් හේබර් ක්‍රමයට පුළුවන්, අකුණු ගැසීමෙන් පුළුවන්, ප්‍රවේණිකව පහත් ජීවීන්ගේ එන්සයිම් මගින් පුළුවන්. මෙන්න මේකට අපි කියනවා ප්‍රවේණිකව පහත් ජීවීන් එන්සයිම් භාවිතා කරලා වායුගෝලීය නයිට්‍රජන් මගින් නයිට්‍රජන් සංයෝග හදා ගන්නවට අපි කියනවා බයොලොජිකල් නයිට්‍රජන් ෆික්සේෂන් හෙවත් ජෛව විද්‍යාත්මක නයිට්‍රජන් තිර කිරීම කියලා. බයොලොජිකල් නයිට්‍රජන් ෆික්සේෂන් කියන්නේ ඔන්න ඔය කතන්දරයටයි. ඕක එහෙනම් පසකට නයිට්‍රජන් ලැබෙන ක්‍රමයක්. මේකත් ක්‍රමයක් තමයි. හැබැයි මේක ස්වභාවික එකක් නෙමෙයි කෘත්‍රිම. හරිද දරුවනේ? මේක නම් ස්වභාවික වෙන දෙයක්. ඉතින් ඒ ස්වභාවිකව වන ක්‍රම දෙක තමයි පුතේ මේ කියලා තියෙන්නේ මොකක්ද? අකුණු ගැසීම හා ශුද්ධ ජීවී තිර කිරීම. මේක මතක දර අකුණක තියෙන ශක්තිය මගින් වෙනවා. මේක ශුද්ධ ජීවීන්ගේ එන්සයිම් එක නයිට්‍රොජිනේස් මගින් වෙනවා. පසකට නයිට්‍රජන් නැත්තම් පෝෂක ලැබෙන 6 වෙනි ක්‍රමය තමයි අපි කතා කරන්නේ නයිට්‍රජන් විතරක් නෙමෙයි අනික්වත් එක්ක භෝගශේෂ හා මියගිය ශුද්ධ ජීවීන් මගින්. භෝගශේෂ කියන්නේ මොනවද? යම් භෝගයක අස්තුරු නෙලාගත්තට පස්සේ ඉතුරු වෙන දේවල්. ශුද්ධ ජීවීන් ඉන්නවා ඒගොල්ලන්ගේ දේහ මිය යාමෙන් පසු නයිට්‍රජනුත් එක්ක නැත්තම් පෝෂකත් එක්ක පසට එකතු වෙනවා.
ඒකත් පසට පෝෂක ලැබෙන ක්‍රමයක්. මෙම මල දේහ සහ මල ද්‍රව්‍ය කාබනික ද්‍රව්‍ය ලෙස පසට පෝෂක ලබා දෙනවා. අවසානයේ මේගොල්ලෝ ශුද්ධ ජීවීන්ගේ දේහ, ඒගොල්ලන්ගේ මල ද්‍රව්‍ය, භෝග ශේෂ ඔක්කොම පසට එකතු වෙනවා කාබනික ද්‍රව්‍ය විදිහට. ඕගැනික් මැටර් හේවත් කාබනික ද්‍රව්‍ය විදිහට. ඒකලා මෙයාලා පසේදී බිඳ වැටෙනවා හේවත් වියෝජනය වෙනවා. වියෝජනය වෙලා මොකද කරන්නේ? ශාකවලට ලබාගත හැකි පෝෂක නිකුත් කරනවා. available nutrients ලබා දෙනවා. ඊළඟට යම් පසකට පෝෂක ලැබෙන 7 වෙනි ක්‍රමයක් ඇවිල්ලා තියෙනවා. ඒකට අපි කියනවා පාංශු ආකලන නැත්නම් soil additive. මේකට තව නමක් තියෙනවා. සමහරු කියනවා ළමයෝ soil conditioners කියලා. මේකට තව කට්ටියක් කියනවා soil conditioners කියලා. පාංශු ආකලන හේවත් soil additives හේවත් soil conditioners කියලා කියන්නේ හොඳට මතක තියාගන්න යම් පසකට පෝෂක ලබා දීමේ අරමුණ හැර මගේ කල්පනාව පසට පෝෂක ලබා දෙන්න නෙමෙයි වෙනත් මොකක් හරි හේතුවකින් පසට දාන දේවල්. යම් පසකට පෝෂක ලබා දීමේ අරමුණ හැර වෙනත් ඕනෑම අරමුණකින් පසට එක් කරන දේවල් වලට අපි කියනවා පාංශු ආකලන හේවත් soil additives කියලා. උදාහරණයක් ගත්තොත් පසේ තියෙන ආම්ලිකතාව හේවත් පාංශු pH අගය පාලනය කරන්නට අපි පසට හුණු ඩොලොමයිට් වගේ දේවල් දානවා. දැන් අපි ගත්තොත් එහෙම ඩොලොමයිට් මම මෙතන ගන්නම්කෝ. ඩොලොමයිට් කියන්නේ මෙයානේ ළමයි. කැල්සියම් කාබනේට් තිතක් මැග්නීසියම් කාබනේට්. ඩොලොමයිට් වල තියෙනවා එහෙමනම් ශාක වලට වැදගත් වන කැල්සියම් සහ මැග්නීසියම් කියන පෝෂක මූලද්‍රව්‍ය. හැබැයි කැල්සියම් මැග්නීසියම් තිබූ පමණින්ම අපි පසට ඩොලොමයිට් දාලා කියන්නේ නැහැ පසට පොහොර දැම්ම කියලා. ඇයි හේතුව? අපි පසකට ඩොලොමයිට් දාලා තියෙන්නේ පෝෂක ලබා දීමේ අරමුණින් නෙවෙයි වෙනත් අරමුණකින්. මොකක්ද? බොහෝ විට පාංශු pH අගය පාලනය කිරීමයි. ඒ නිසා යම් පසකට පෝෂක ලබා දීමේ අරමුණ හැර වෙනත් ඕනෑම අරමුණකින් එකතු කරන ද්‍රව්‍ය වලට කියනවා පාංශු ආකලන කියලා. අපි කිව්වේ ඒකයි ඩොලොමයිට් දැම්ම තමයි කැල්සියම් හා මැග්නීසියම් ලැබුණා තමයි. ඒ ඩොලොමයිට් පසට දැම්මේ මේ පෝෂක ලබා දෙන්න නෙවෙයි පාංශු ආම්ලිකතාව පාලනය කරන්න නම් මෙතෙන්දි ඩොලොමයිට් පොහොරක් නෙවෙයි පාංශු ආකලනය. හැබැයි ඒ ඩොලොමයිට්ම අපි දැම්මේ ඇත්තටම පසට කැල්සියම් හා මැග්නීසියම් ලබා දෙන්න නම් එයා ආකලනයක් නෙවෙයි ආ පොහොරක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට දරුවනේ යම් පසකට පෝෂක ඉවත් වෙන ක්‍රම තියෙනවා. ඒ වගේම යම් පසකට පෝෂක ලැබෙන ක්‍රම තියෙනවා. ඔහොම අපි බලනවා මෙන්න මෙහෙම දෙයක්. අපි බලනවා මෙහෙම දෙයක්. මගේ මාසේ වියදම කොච්චරද? පසකින් පෝෂක ඉවත් වෙන ක්‍රම කොච්චරද? නැත්නම් ඉවත් වෙන ප්‍රමාණය කොච්චරද? ඒ වගේම පසක පෝෂක ලැබෙන හෝ පවතින ප්‍රමාණය කොච්චරද? මට පේනවා නම් යම් පසකින් ඉවත් වන බැහැර වන පෝෂක ප්‍රමාණය පසක ලැබෙන හෝ පසේ පවතින ප්‍රමාණයට වඩා වැඩි කියලා. යම් පසකින් ඉවත් වන පෝෂක ප්‍රමාණය අර පෝෂක වල ඉරණම යටතේ අපි කියවනේ ඉවත් වන පෝෂක ප්‍රමාණයක් නැත්නම් පෝෂක ඉවත් වෙනවා කියලා. යම් පසකින් ඉවත් වන පෝෂක ප්‍රමාණය යම් පසකට ලැබෙන හෝ
පවතින පෝෂක ප්‍රමාණයට වඩා වැඩි නම් පසේ ඇති වෙනව මොකක්ද ළමයෝ? පෝෂක හිඟයක්. එන්නම තියෙන එක අඩු වෙගෙන යනවා. මෙහෙම මේක අරගෙන යන්න බෑ. මම මොකද්ද කරන්නේ මේ වගේ වෙලාවට? කොහෙන් හරි බාහිරින් මේ හිඟය පියවන්න පෝෂක ලබා දෙනවා. මේ හිඟය පියවන්න නැත්තම් මේ පැත්ත අඩුයිනේ. මේ හිඟය පියවන්න පසට අමතරව පෝෂක ලබා දෙනවා. අන්න ඒ වාගේ අවස්ථාවල පසකින් පෝෂක ලැබෙන හෝ පවතින ප්‍රමාණයට වඩා පසෙන් පෝෂක ඉවත් වෙන ප්‍රමාණය වැඩි වූ විට පසේ ඇති වෙනවා පෝෂක හිඟයක්. මෙන්න මේ පෝෂක හිඟය පියවීමට නැත්තම් ආවරණය කිරීමට බාහිරින් පසට පෝෂක ලබා දීමට යොදන ද්‍රව්‍ය වලට අපි කියනවා පොහොර කියලා. අන්න ඒ ද්‍රව්‍ය වලටයි අපි පොහොර කියලා කියන්නේ. මෙතන කියලා තියෙනවා දරුවනේ ශාක වර්ධනයේට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය දැන් අපි කතා කළා කලින් පසකට පෝෂක ලැබෙන ක්‍රම මට මතක විදිහට 7ක් නේද? 7ක් කතා කළා. ඉවත් වෙන ක්‍රමත් අපිට තිබුණා. මේ බලන්න ඉවත් වෙන ක්‍රම 7ක්. ඉවත් වෙන ක්‍රම 7ක් තිබුණා. ලැබෙන ක්‍රමත් තිබ්බ 7ක්. හැබැයි මේ ඉවත් වෙන ප්‍රමාණය ලැබෙන ප්‍රමාණයට වඩා වැඩි නම් ලැබෙන හෝ පවතින ප්‍රමාණයට වඩා වැඩි නම් පසේ ඇති වෙනවා පෝෂක හිඟයක්. අන්න ඒ හිඟේ පියවන්න මට 8 වෙනි ක්‍රමයකට යන්න වෙනවා. පසකට පෝෂක ලැබෙන 8 වෙනි ක්‍රමයකට යන්න වෙනවා. ඒක තමයි පොහොර යෙදීම කියන්නේ. මෙතන පොහොර කියලා කියන්නේ ශාක වර්ධනයේට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ලබා දීමට පසට එක් කරන ද්‍රව්‍ය. මේවට පොහොර කියන්න හේතුව මේවා ලබා දීමේ අරමුණ මොකක්ද? අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ලබා දීම. පසකට පොහොර යෙදීමේ අරමුණ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ලබා දීම. ඒ අරමුණින් එකතු කරන දේවල් පොහොර වෙනවා. යම් පසකට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ලබා දීමේ අරමුණ හැර වෙනත් අරමුණකින් එකතු කරන දේවල් වේද ඒවට අපි කියනවා පාංශු ආකලන කියලා. ওই දෙකේ වෙනස ඒකයි. එතකොට මෙතන කියලා තියෙනවා සමතුලිත ශාක පෝෂණය හා ඒකාබද්ධ පළෑටි පෝෂණයේදී යම් පසකට පෝෂක ලැබෙන හා ඉවත් වන ක්‍රම අතර සමතුලිතතාවක් පවත්වා ගන්නට වෙනවා. අපිට පුළුවන් ඉදිරියේදී කතා කරන්න මේ ගැන අපි ළඟ තියෙනවා එක්තරා සංකල්පයක් සමතුලිත ශාක පෝෂණය. සමතුලිත ශාක පෝෂණය කියන්නේ අර ගෙදරක වියදම් සමතුලිතව තියාගන්නවා වගේ පඩි කොච්චරද ඒකට හරියන්න වියදම් කරනවා. ඒ වගේම ඒකාබද්ධ පැලෑටි පෝෂණය කියලා කියන්නේ දිගු කාලීන වශයෙන් පසක පෝෂක සුලභතාව පවත්වා ගැනීමට යොදා ගන්න ක්‍රමයක්. මෙන්න මේ ක්‍රම දෙකේදීම පසට පෝෂක ලැබෙන ඉවත් වෙන ක්‍රම අතර බැලන්ස් එකක් එවත් සමතුලිතතාවක් පවත්වන්නයි කල්පනාව. ඒ යටතේ මොකද්ද අපි කරන්නේ? මේ පොහොර යෙදීමකට යනවා. එහෙනම් මම කතා කළා පොහොර කියන්නේ කවුද? ඒ පොහොර යෙදීමේ අවශ්‍යතාව නැත්තම් මොකක්ද මේ පොහොර යෙදීමක් ගැන අපිට මතුවෙච්ච හේතුව කියන එක පෙන්වුම් කරන්න. පසකට පෝෂක ලැබෙන ක්‍රම තියෙනවා, ඉවත් වෙන ක්‍රම තියෙනවා. මේ දෙක අතර සමතුලිතතාවක් පවත්වා ගන්න සමහර වෙලාවට අපට අතිරේක වශයෙන් පසකට පොහොර යෙදීමකටයි යන්න වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපට දක්වන්න පුළුවන් නේද යම් වගාවකට පොහොර යෙදීමක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා. මේ පෝෂක ආදායම් වියදම් සමතුලිත කරන්න තමයි පොහොර අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක පිටින් පොහොර යොදන්න. එහෙනම් අපි ඊළඟ පරිච්ඡේදයේදී කතා කරන්න කල්පනා කරලා තියෙනවා මේ විදිහට වගාවකට යෙදිය හැකි පොහොර වර්ග නැත්නම් යම් පසකට යෙදිය හැකි පොහොර වර්ග මොනවද කියලා. ඒක අපි ඊළඟ පරිච්ඡේදයේදී එහෙනම් සලකමු.